අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම නිසංසන රත්නායක මම චානක ඉනෝච් ප්‍රථමයෙන් දිවා ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අති විශිෂ්ට ජයක්. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම ආසන සංඛ්‍යාව පොදු ජන පෙරමුණට. දිවයිනේ වැඩිම මනාප අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට. ප්‍රථමයෙන් දේශීය පුවත් වෙත අවධානය. නවවෙනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර 145ක් ලබා ගැනීමෙන් මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 18ක ජයග්‍රහණය තහවුරු කරගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 68,53,690ක්. එය 59.01 අගයක්. ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී දුර 17 සමග පාර්ලිමේන්තුවේ ආසන 145කට හිමිකම් කීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වී තිබෙනවා. දෙවන ස්ථානයේ හිමි කරගත් සමගි ජන බලවේගයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 27,71,980ක්. එය ප්‍රතිශතයක් ලෙස 23.91 අගයක් ගෙන තිබුණා. ඔවුන් පාර්ලිමේන්තුවේ හිමි කරගත්තේ මන්ත්‍රී දුර 54ක් පමණයි. ඊට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 7ක් ද ඇතුළත්. ජාතික ජන බලවේගය ඡන්ද 4,45,958ක් හිමි කර ගැනීමට සමත් වුණා. ඔවුන්ට පාර්ලිමේන්තුවේ මෙවර හිමි වුණේ මන්ත්‍රී දුර 3ක් පමණයි. ඊට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් ද ඇතුළත්. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 3.84ක ප්‍රමාණයක් හිමි කර ගැනීමට ඔවුන් සමත් වුණා. ඊළඟේ තමිල් අරසු පක්ෂයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් ද සමගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර 10ක් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා. ඔවුන් ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 3,27,168ක්. එය දැක්ුණේ 2.82ක ප්‍රතිශතයක් ලෙසයි. ඉතිහාසයේ විශාලතම පසුබෑමට ලක් වූ එක්සත් ජාතික පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් පමණයි. එම පක්ෂයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,49,435ක්. අකිල ඊළඟේ තමිල් කොංග්‍රසයේ ඡන්ද 67,766ක් ලබා ගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක්ද සහිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර 2ක් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා. අපේ ජනබල පක්ෂයේ ඡන්ද 67,758ක් ලබා ගනිමින් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයකට හිමිකම් කියනු ලැබුවා. ඡන්ද 61,464ක් ලබාගත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමි වූ මන්ත්‍රී දුර සංඛ්‍යාව 2ක්. තමිල් මක්කල් විදුතලේ පුලිකල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසී කුට්ටනි, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ මන්ත්‍රී දුර 1 බැගින් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. එම එක් පක්ෂ ලබාගෙන ඇත්තේ 0.6කටත් අඩු ඡන්ද ප්‍රතිශතයක්. සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ මෙරට දේශපාලන ව්‍යාපාරයක් ලබාගත් අති විශිෂ්ටතම ජයග්‍රහණයට හිමිකම් කීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළ මන්ත්‍රී දුර සංඛ්‍යාව 145ක්. දිස්ත්‍රික්ක 22න් 18ක ජයග්‍රහණය සියතට ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශිෂ්ටතම ජයග්‍රහණය සනිටුහන් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. හිමි කරගත් ඡන්ද ප්‍රතිශතය 75%කට අධිකයි. ජයග්‍රහණය කළ මන්ත්‍රී දුර සංඛ්‍යාව 6ක්. සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඔහුගේ පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශතය 13.84ක්. 74%කට අධික ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගනිමින් මොණරාගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී දුර 5ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී දුරයක් හිමි වූ අතර ඔවුන් හිමි කරගත් ඡන්ද ප්‍රතිශතය 19.28ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී දුර 15න් 11ක ජය හිමි වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි. සමගි ජන බලවේගයේ මන්ත්‍රී දුර 4ක් දිනා ගත්තා. ලක්ෂ 4කට අධික වැඩි ඡන්ද සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හිමිවීම විශේෂත්වයක්. සමගි ජන බලවේගයේ හිමි කරගත් ඡන්ද ප්‍රතිශතය 25.21ක්. කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී දුර 19න් 12ක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගයට හිමි වූයේ ආසන 6ක් පමණයි. ජාතික ජන බලවේගයේද එක් අසුනක් හිමි කරගත්තා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වීම මෙවර මැතිවරණයේ විශේෂ සිදුවීමක් බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී දුර 13ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගයට හිමි වූයේ මන්ත්‍රී දුර 4ක් පමණයි. ජාතික ජන බලවේගයේ එක් මන්ත්‍රී දුරයක් දිනා ගත්තා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලක්ෂ 5කට අධික වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමි කර ගැනීම විශේෂත්වයක්. 64.08ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී දුර 8ක් දිනා ගැනීමට සමත් වුණා. සමගි ජන බලවේගයට හිමි වූයේ මන්ත්‍රී දුර 2ක් පමණයි.
70%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයේ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. දිනාගත් මන්ත්‍රී දුර සංඛ්‍යාව 8ක්. සමගි ජන බලවේගයට හිමි වූයේ මන්ත්‍රී දුර 3ක් පමණයි. 70% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රී දුර 5න් 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගයේ එක් මන්ත්‍රී දුරයක් ජයග්‍රහණය කළා. මාතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී දුර 7න් 6ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය 73.6.3. සමගි ජන බලවේගයට හිමි වූයේ එක් අසුනක් පමණයි. ගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී දුර 9න් 7ක ජය හිමි වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි. 70% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් එම පෙරමුණට ලැබී තිබුණා. සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කළේ මන්ත්‍රී දුර 2ක් පමණයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී දුර 7ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගයේ දිනාගත් මන්ත්‍රී දුර සංඛ්‍යාව 2ක්. බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී දුර 9න් 6ක් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. 62%කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට එම පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගයට හිමි වූයේ මන්ත්‍රී දුර 3ක් පමණයි. 66%කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමෙන් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී දුර 7ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගයට හිමි වූයේ ආසන 2ක් පමණයි. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂයකට වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළ නුවරඑළිය දිස්ත්‍රික්කය මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළේ ලක්ෂයකට ආසන්න වැඩි ඡන්ද සංඛ්‍යාවකින්. එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක්ව පැවති නුවරඑළිය මස්කෙළිය මැතිවරණ කොට්ටාසේ ජයගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. එම පෙරමුණට හිමි වූ මන්ත්‍රී දුර සංඛ්‍යාව 5ක්. සමගි ජන බලවේගයට හිමි වූයේ මන්ත්‍රී දුර 3ක් පමණයි. මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී දුර 5න් 4ක් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. සමගි ජන බලවේගයට මන්ත්‍රී දුරයක් හිමි වුණා. වන්නි දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ඊලංකේ තමිල් අරසු පක්ෂයයි. දිනාගත් ආසන සංඛ්‍යාව 3ක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමගි ජන බලවේගය හා ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක් අසුන බැගින් දිනා ගත්තා. යාපනයේ දිස්ත්‍රික්කයේ ජය හිමි වූයේද ඊලංකේ තමිල් අරසු පක්ෂයටයි. ඔවුන් දිනාගත් ආසන සංඛ්‍යාව 3ක්. අකිල ඊලංකේ තමිල් කොංග්‍රසය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක් අසුන බැගින් දිනා ගත්තා. දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. ඔවුන් ජයග්‍රහණය කළ මන්ත්‍රී දුර සංඛ්‍යාව 3ක්. සමගි ජන බලවේගයට හිමි වූයේ මන්ත්‍රී දුර 2ක් පමණයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමි වූයේ ඊලංකේ තමිල් අරසු පක්ෂයටයි. එම පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසන 2ක් දිනා ගත්තා. තමිල් මක්කල් විදුතලේ පුලිකල් පක්ෂය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක් මන්ත්‍රී දුරේ බැගින් දිනා ගත්තා. පුත්තලම දිස්ත්‍රික්කයේ විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. 57.26ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමින් මන්ත්‍රී දුර 5ක් හිමි කර ගැනීමට එම පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගයට හිමි වූයේ ආසන 2ක් පමණයි. මුස්ලිම් ජාතික සන්ධානයේද එක් අසුනක් ජයග්‍රහණය කළා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ජය හිමි වුණේ සමගි ජන බලවේගයටයි. හිමි කරගත් මන්ත්‍රී දුර සංඛ්‍යාව 2ක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ඊලංකේ තමිල් අරසු පක්ෂය එක් අසුන බැගින් දිනා ගත්තා. මන්ත්‍රී දුර 8ක් හිමි කර ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ ජය ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගයට හිමි වූයේ මන්ත්‍රී දුර 4ක් පමණයි. සමගි ජන බලවේගයට බොහෝ වාසිදායකයයි සැලකෙන මැතිවරණ බල ප්‍රදේශවලදීද ඔවුන් අන්ත පරාජයකට ලක්වීම මෙවන මැතිවරණයේ සුවිශේෂී කාරණයක් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ නුවරඑළිය හා දිගමඩුල්ල දිස්ත්‍රික්ක මෙවර පරාජයට පත්වීම තවත් විශේෂත්වයක්. පසුගිය ජනාධිපතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කය සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද ලක්ෂයකට අධික සංඛ්‍යාවකින්. මෙවර ලක්ෂයකට ආසන්න වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් ලෙස සැලකෙන නුවරඑළිය මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශය වැඩි ඡන්ද 43000කට අධික සංඛ්‍යාවකින් ජය ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළ මැතිවරණ බල ප්‍රදේශ 6 මෙවර ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. මහනුවර මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජය ගැනීම මෙවර මැතිවරණයේ සුවිශේෂී අවස්ථාවක් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. මධ්‍යම පළාතේ කිසිදු මැතිවරණ බල ප්‍රදේශයක් ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත් වුණේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ මාවනැල්ල පස්සර හා ගාල්ල මැතිවරණ බල ප්‍රදේශ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සමගි ජන බලවේගයේ පරාජයට පත්වීම තවත් විශේෂ සිදුවීමක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉහළම ඡන්ද ප්‍රතිශතය සටහන් කරනු ලැබේ කඹුරුපිටිය මැතිවරණ බල ප්‍රදේශයේදී. ඡන්ද ප්‍රතිශතය 78.17.
රත්ගම බලපිටිය අම්බලන්ගොඩ කරන්දෙනිය බෙන්තරෑල්පිටිය හබරාදුව බද්දේගම දෙනියාය අකුරැස්ස වැලිගම දෙවිනුවර හක්මන බිබිල වැල්ලවාය මොන්රාගල කලාවැව බෙලියත්ත මුල්ගිරිගල තිස්සමහාරාම තංගල්ල පොළොන්නරුව මැදිරිගිරිය මින්නේරිය ගලිගමුව කෑගල්ල හොරණ කලවාන කොළොන්න ඇහැලියගොඩ දමදෙනිය වාරියපොළ හෝමාගම කැස්බෑව කඩුවෙල ආනමඩුව අම්පාර දඹුල්ල ලග්ගල දොම්පේ ගම්පහ යන මැතිවරණ බල ප්‍රදේශවලදී 70%ක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී තිබෙනවා. වසර 25කට ආසන්න කාලයක් සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කළ තිස්සමහාරාම මැතිවරණ බල ප්‍රදේශය වැඩි ඡන්ද 70000කට අධික සංඛ්‍යාවකින් සමගි ජන බලවේගයේ පරාජයට පත් වී තිබෙනවා. ඔවුන් හිමි කරගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 17.7%. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව සමගි ජන බලවේගයේ 13.84ක් දක්වා පහත වැටීම මෙවර මැතිවරණයේ තවත් විශේෂ සිදුවීමක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉහළම වැඩි ඡන්ද සංඛ්‍යාව වාර්තා කර ඇත්තේ හෝමාගම මැතිවරණ බල ප්‍රදේශයෙන්. වැඩි ඡන්ද සංඛ්‍යාව 71934ක්. අම්පාර තංගල්ල පොළොන්නරුව කොළොන්න කඩුවෙල කැස්බෑව හා මහර මැතිවරණ බල ප්‍රදේශයේ වැඩි ඡන්ද 50000කට අධික සංඛ්‍යාවකින් ජය ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වී තිබෙනවා. සමස්ත ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැඩි ඡන්ද 40 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් හිමි කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඕනෑම මැතිවරණයකදී යම් දේශපාලන ව්‍යාපාරයක් හිමි කරගත් විශාලතම වැඩි ඡන්ද සංඛ්‍යාව මෙයයි. සමගි ජන බලවේගයේ හිමි කරගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිමි කරගත් ඡන්ද සංඛ්‍යාවෙන් 3/1කට මදක් වැඩි සංඛ්‍යාවක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් දිස්ත්‍රික්කවල වැඩිම මනාපගත් අපේක්ෂකයින් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත පළ කළ අදහස් කිහිපයක් මේ. අපේ රටේ දේශීයත්වය ආරක්ෂා කර ගනිමින් අපේ දේශීය කෘෂිකර්මාන්තය කර්මාන්ත ඒ වගේම අනිකුත් දේශීය නිෂ්පාදන රැක ගනිමින් ඒ අනුව ප්‍රතිපත්ති සකස් කර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙල වඩාත් ශක්තිමත් කොට අපට ජනතාව විසින් ලබා දෙන ලද මේ ජයග්‍රහණය අර්ථවත් ජයග්‍රහණයක් බවට පත් කර ගැනීමට අපි එක්සත් වෙමු කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. අපට ලබා දුන්නේ ජයග්‍රහණය පිළිබඳව අපි පොළොන්නරු ජනතාවට අපේ ගෞරව සහ ස්තුතිය පිරිනමනවා. අපි නව රජයේ අර්ථේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ මේ රටේ ඉදිරියට ගෙන යන්නට පුළුල් සංවර්ධනයක් කරා සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගන්න යහපත් ජීවන රටාවක් සමග ආචාරශීලී සමාජශීලී සමාජයක් ගොඩනගන්න අපි සියලු දෙනාම කැප වෙන බව ප්‍රකාශ කරන්නට ඕනේ. මුලින්ම කිව්වා අනිවාර්යයෙන්ම මේ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් മന്ത്രിවරු 6 දෙනෙක්ව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දෙනවා කියලා ඉතින් ඒකද ඔප්පු කරලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයේ අහිමි වෙලා ගියපු සංවර්ධනය යලිත් මේ දිස්ත්‍රික්කයට ලබා දීලා ඊළඟ අවුරුදු 6 තුල මේ මාතර දිස්ත්‍රික්කය කිසිම කෙනෙකු නොසිතපු තැනකට ඔසවා තැබීම සඳහා මේ ලැබිච්ච ජනවරමින් කටයුතු කරනවා කියන පොරොන්දුවත් ලබා දෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෝජනතාවට පිරි අවුරුදු 5 විශේෂිත අවුරුදු 5ක් බවට පත් වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ගෝජනතාවගේ දුකදාන ගෝජනතාවගේ අභිවෘද්ධිය සලකන නායකයා මේ රටේ නායකයන් බවට පත් වෙලා ඉන්න එක. ස්ථාවර රජයක් ඉදිරියේදී ගොඩනැගෙවි. ස්ථාවර රජයක් ගොඩනැගෙනවා කියන්නේ රටකට අවශ්‍ය ආර්ථික, දේශපාලන, සමාජ සහ පරිසර ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යන්න. කෑගල්ල දිස්ත්‍රික්කය ගැන කතා කරොත් එහෙම අපි එදා ඉලක්කය තිබුණේ 7ක් ගන්න. ඒ 7 අපිට ලබා ගන්න හැකියාව ලැබුණා ලක්ෂ 2කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින්. අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ අපි ඉලක්කයක් තියාගෙන මේ අවුරුදු 5 සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කර ගැනීම සඳහා මේ රටේ දේශප්‍රේමී ජනතාව එකට එකතු වුණා වගේම මේ අවස්ථාවේ ඔවුන්ගේ යුතුයකම මැනවින් ඉටු කර තිබෙනවා. ඒ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අලුතෙන් පිටවන රජයටත් ඉතාමත්ම ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් ඒ වගේම 3/2ක බලයක් ඇතුව මේ රටට අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධන විනාශකම් කරලා රට සංවර්ධනය කිරීමටත් මෙය මම හිතන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමක්. අතිගෞරව ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් බවට පත් කරන්න නම් අත් වශයෙන්ම දේශප්‍රේමී ජනතාවක් සිටිය යුතුයි, දේශප්‍රේමී දේශපාලන සිටිය යුතුයි. ඉතිහාසයේ විශිෂ්ටතම මැතිවරණ ජයග්‍රහණය අත්කරගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලෝක නායකයින්ගෙන් සුබ පැතුම් පළ වෙමින් තිබෙනවා. මහ මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල නිකුත් වීමට පෙර ආතුව මහින්ද රාජපක්ෂ මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දුන් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සුභාශිංසන පළ කළා. පසුව අගමැති මෝදි සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය සමග එක්ව ක්‍රියා කිරීමට ඉන්දිය රජය අපේක්ෂාවෙන් පසුවන බවයි.
දෙපාර්ශවය එක්ව දෙරට අතර සම්බන්ධතා පෙර නොවූ විරු ඉහළ තලයක් දක්වා ගෙන යාමට සමත් වනු ඇතැයිද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කරනවා. ඊට පිළිතුරු වශයෙන් ට්විටර් සටහනක් ලැබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියා අගමැතිවරයාට සිය කෘතඥතාව පළ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සුබපැතුම් පළ කරමින් ට්විටර් සටහනක් තබා ඇති මාලදිවෙන් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සොයිහි මහතා ප්‍රකාශ කරන්නේ මෙය ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කිරීමේ සාධකයක් බවයි. මේ ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකාවේ ජනතාවට සෞභාග්‍ය උදා වනු ඇතැයිද මාලදිවෙන් ජනාධිපතිවරයා විශ්වාසය පළ කරනවා. මාලදිවෙන් උප ජනාධිපති ෆයිසල් නශීම් විසින්ද ට්විටර් පණිවිඩයක් මගින් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සිය සුබ පැතුම් එක් කර සිටියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහුගේ පණිවිඩය තුළ සටහන් කර තිබූ අතර ශ්‍රී ලංකාව ඉදිරියේදී වඩා සාර්ථක රාජ්‍යයක් වනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බව ඔහු දන්වා සිටියා. මාලදිවෙන විදේශ අමාත්‍ය අබ්දුල් ශහීම් සුබපැතුම් පණිවිඩයක් එක් කරමින් ට්විටර් හරහා නව පාර්ලිමේන්තුවට සුබ පැතුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් මෙලෙස සුබපතා තිබෙනවා. ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාවටද සුබපතමින් සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකියවීම පිළිබඳ සමීපතම අසල්වැසියන් වෙත තම සුබපැතුම් එක් කරන බව ඔවුන් කියා සිටියා. ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණය පිළිබඳ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිවේදනයක් එක් කරමින් සුබ පැතුම් පළ කළා. COVID-19 වසංගතය ඉදිරියේ පවා සාමකාමී හා ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කරනු ලැබුවා. ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලික්ස් මහත්මියද සිය සුබ පැතුම් ට්විටර් හරහා එක් කර තිබුණා. පැවැත් වූ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ඇය ශ්‍රී ලංකාවේ ජනතාවට සුබ පැතුම් එක් කර සිටියා. දෙරට අතර වඩාත් ශක්තිමත් හා යහපත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට කටයුතු කරන බවත් අභිනවයෙන් පත් වූ රජය සමග එක්ව වැඩ කිරීමට ඇමරිකාව බලාපොරොත්තු වන බවත් සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ෂා මහමුද් කුරේෂි විසින්ද සාර්ථක මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකා රජයට මහජනතාවට සුබ පැතුම් එක් කරනු ලැබුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිබඳ විශ්වාසය නැවත ජනතාව විසින් තහවුරු කිරීම මගින් පාකිස්තානයේ ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර ක්ෂේත්‍රයේහි වැඩ කටයුතු අඛණ්ඩව කරගෙන යාමට බලාපොරොත්තු වන බව ඔහු ට්විටර් පණිවිඩයෙන් දන්වා තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණය සමරමින් දිවයින පුරා ජනතාව ප්‍රීති ഘോഷා පවත්වමින් එම ජයග්‍රහණය සමරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ට නිවසේ සිට මැතිවරණ ප්‍රතිඵල නැරඹූ අතර එතුමා සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් නාමල් රාජපක්ෂ මහතාද එක්ව සිටියා. මෙවර මැතිවරණයේ වැඩිම මනාප හිමි කරගත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. 50 වසරකට අධික කාලයක් දේශපාලනයේ නිරත වූ පරිණත දේශපාලඥයෙක් වන මහින්ද රාජපක්ෂ මහතාට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප 5,27,364ක් හිමිව තිබුණා. මැතිවරණ ජයග්‍රහණයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. නව දේශපාලන ප්‍රවණතාවක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මැතිවරණයේ අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ කටයුතු මෙහෙයවනු ලැබුවා. ඒ සඳහා සහාය දැක්වූ සැමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රණාමයේ හිමිවන බවයි ජයග්‍රහණය සමරමින් බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ. ඊයේ දිනේ කොළඹ නෙළුම් කුළුණ ඒකාලෝකවත් කර තිබුණේ මේ අයුරින්.
පාර්ලිමේන්තු මැතිවරණයේ දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත් වී තිබෙනවා. එතුමා ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 5,27,364ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු තේරීපත් වී තිබෙනවා. සමගී ජනබලවේගයට හිමිවැත්තේ මන්ත්‍රී දුර 4ක් පමණයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මනාප ඡන්ද 1,99,203ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ 3 වන ස්ථානයට තේරීපත් ඇත්තේ මහාචාර්ය ගුණපාල රත්නසේකර මහතායි. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1,41,901ක්. දයාසිරි ජයසේකර මහතා 1,12,452ක්ද අසංක නවරත්න මහතා 82,779ක්ද වශයෙන් මනාප ඡන්ද හිමි කරගෙන තිබෙනවා. සමන්ප්‍රිය හේරත් මහතා හිමි කරගත් මනාප ඡන්ද සංඛ්‍යාව 66,814ක්. ඩී.බී. හේරත් මහතා ඡන්ද 61,954ක් ලබා ගත්තා. අනුරු ප්‍රදර්ශන යාපා මහතා මනාප ඡන්ද 59,696ක් හිමි කරගත්තා. ජයරත්න හේරත් මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 54,351ක්. ශාන්ත බණ්ඩාර මහතා ඡන්ද 52,086ක් ලබා ගත්තා. උඩුකුඹුරගේ සුමිත් මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 51,134ක්. මේ අතර සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ නලින් බණ්ඩාර මහතා මනාප ඡන්ද 75,631ක් ලබා ගත්තා. ජේ.සී. අලවතුවල මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 65,956ක්. ඡන්ද 54,512ක් ලබා ගනිමින් අශෝක් අබේසිංහ මහතා එම ලයිස්තුවේ 3 වන ස්ථානයට පත්ව තිබෙනවා. තුෂාර ඉන්දුනිල් මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 49,364ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඒ අතරින් වැඩිම මනාප හිමි කරගත්තේ රියාද් මිරාල් සරත් වීරසේකර මහතායි. ඔහු දිනාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 3,28,092ක්. විමල් වීරවංශ මහතා ඡන්ද 2,67,084ක්ද උදේ ගම්මන්පිල මහතා ඡන්ද 1,36,301ක්ද හිමි කරගත්තා. විජේදාස රාජපක්ෂ මහතා දිනාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 1,20,626ක්. බන්දුල ගුණවර්ධන මහතා ඡන්ද 1,01,644ක් හිමි කරගත්තා. ප්‍රදීප් උඳුගොඩ මහතා දිනාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 91,958ක්. දිනේෂ් ගුණවර්ධන මහතා ඡන්ද 85,287ක්ද මధుර විතානගේ මහතා ඡන්ද 70,205ක්ද ප්‍රේමනාත් සී දොළවත්ත මහතා ඡන්ද 69,055ක්ද දිනාගනු ලැබුවා. ගාමිණී ලොකුගේ මහතා දිනාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 62,543ක්. සුසිල් ප්‍රේමජයන්ත් මහතා 50,322ක් දිනාගත් අතර ජගත් කුමාර මහතා හිමි කරගත් මනාප ඡන්ද සංඛ්‍යාව 47,693ක්. මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මනාප ඡන්ද 3,05,744ක් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් හිමි කරගත්තා. එස්.එම්. මරික්කාර මහතා ඡන්ද 96,916ක්ද මුජිබ රහමාන් මහතා ඡන්ද 87,589ක්ද හිමි කරගත්තා. හර්ෂද සිල්වා මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 82,845ක්. පාට්ලි චම්පික රණවක මහතා මනාප ඡන්ද 65,514ක් හිමි කරගත් අතර මනෝ ගණේෂන් මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 62,091ක්. ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් අනුරු කුමාර දිසානායක මහතා පමණ කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඔහු හිමි කරගත් මනාප ඡන්ද සංඛ්‍යාව 49,814ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක නාලක ගොඩහේවා මහතායි. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 3,25,479ක්. ප්‍රසන්න රණතුංග මහතා මනාප 3,16,544ක් හිමි කරගත්තා. ඉන්දික අනුරුද්ධ මහතා 1,36,297ක්ද සිසිර ජයකොඩි මහතා 1,13,130ක්ද නිමල් ලංසා මහතා 1,08,945ක්ද වශයෙන් මනාප ඡන්ද හිමි කරගෙන සිටිනවා. සහන් ප්‍රදීප් විතාන මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 97,494ක්. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඡන්ද 89,329ක්ද ප්‍රසන්න රණවීර මහතා ඡන්ද 83,203ක්ද කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය 77,922ක්ද වශයෙන් මනාප හිමි කරගත්තා. ලසන්තාලගේ වන්න මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 73,061ක්. නලින් ප්‍රනාන්දු මහතා ඡන්ද 69,800ක්ද මිලාන් ජයතිලක මහතා 68,449ක්ද වශයෙන් මනාප ඡන්ද හිමි කරගත්තා. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 67,756යි. සමගි ජනබලවේගයේ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා මනාප 1,10,535ක් හිමි කරගත්තා. රංජන් රාමනායක මහතා ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 1,03,992ක්. හර්ෂණ රාජකරුණා මහතා මනාප ඡන්ද 73,612ක් ලබාගත් අතර කාවින්ද ජයවර්ධන මහතා හිමි කරගත්තේ ඡන්ද 52,026ක් පමණයි. ජාතික ජනබලවේගයට මෙවර මැතිවරණයෙන් මන්ත්‍රී දුර 2ක් හිමි වූ අතර ඒ අතරින් විජිත හේරත් මහතා තේරීපත් වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 37,008ක්. මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවක අපේක්ෂක නිපුණ රණවක මහතා සමත් වුණා. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 1,31,010ක්. කරුණා කොඩිතුවක්කු මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1,14,319ක්. මනාප 1,03,534ක් ලබා ගනිමින් ඩලසලහ පෙරුම් මහතා දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. කංචන විජේසේකර මහතා ලැබූ මනාප සංඛ්‍යාව 96,033ක්.
මහින්ද යාපා අබේවර්ධන මහතා මනාප 80595ක් හිමි කරගත්තා. මනාප ඡන්ද 77967ක් හිමි කරගනිමින් වීරසුමන වීරසිංහ මහතා අද පාර්ලිමේන්තුවට තේරීපත් වී තිබෙනවා. මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජනබලවේගයෙන් තේරීපත් වූ එකම අපේක්ෂකයා වූයේ බුද්ධික පතිරණ මහතායි. ඔහු හිමි කරගත් මනාප ඡන්ද සංඛ්‍යාව 44839ක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී දුර 6ක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිමි කරගත්තා. ඒ අතරින් වැඩිම මනාප ලබාගත්තේ නාමල් රාජපක්ෂ මහතායි. එම සංඛ්‍යාව 166660ක්. ඩී.වී. චානක මහතා 128805ක්ද මහින්ද අමරවීර මහතා 123730ක් වශයෙන් මනාප ලබා ගත්තා. චමල් රාජපක්ෂ මහතා හිමි කරගත් මනාප සංඛ්‍යාව 85330ක්. උපුල් ගලප්පති මහතා මනාප 63369ක් හිමි කරගත් අතර අජිත් රාජපක්ෂ මහතා දිනාගත් මනාප සංඛ්‍යාව 47375ක්. සමගි ජනබලවේගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තේරීපත් වූ එකම අපේක්ෂකයා වූයේ දිලිප් වේදාරච්චි මහතායි. ඔහු හිමි කරගත් මනාප ඡන්ද සංඛ්‍යාව 25376ක්. ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සර්ව ආගමික නායකයින් ආශිර්වාදය කළා. සංවර්ධනයක් ඉදිරියට රැගෙන යාමට එතුමාට දෙවන්ත ශක්තිය ධෛර්යය ලබා කර දෙන්න වෙනවා. අපි මේ ප්‍රාර්ථනාව උතුම් ඉෂ්ට කර දෙන්න කවුරු කර දෙනවා. සල්ලල්ලාහු අලයිහි සයීදනා මුහම්මදින් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අරදිලා කරන්නේ ඉෂෝල් දෙවිස්ත congratulations. May Almighty God bless and keep you and give you all the strength. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ මේ වන විට පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එය පැවැත්වෙන්නේ. මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වූ නියෝජිතයින්ද සාකච්ඡාවට එක්ව සිටිනවා. පාර්ලිමේන්තු මැතිවරණයේ පක්ෂයට අත් වූ ඉරණ මැදිණු කරුණු කිහිපයක් පිළිබඳ මේදී සාකච්ඡා කිරීමට නියමිතයි. ගොඩක් වෙලාවට මම හිතන්නේ ජනතාවගේ කැමැත්ත මොකද්ද ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා ටිකකින් අපි තීන්දුව ගන්න ජයග්‍රහණය අපි හදාගෙන යනවා. ජනාධිපතිවරණයේදී ප්‍රචාර පත්‍රයක් නැතිලා තියෙනවා. ඒගොල්ලෝ එකතු වුණා. ඒ සියල්ල ගැන හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒ සමගම දිවා පුවත් විකාශය නිමාවට පත් වෙනවා. අයිබෝවන්